වීඩියෝ එක පටන් ගනිද්දිම මුලින්ම කියන්න ඕන කලින් වීඩියෝස් වලට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා ඒ වගේම යාළුවන්ට දැනගන්න සජෙස්ට් කරලා ඒ වගේම Facebook page එකට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා සපෝට් එක දීපු හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකත් ගොඩක් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් කියලා හිතනවා. මොකද PHP MySQL shopping site එකක් එහෙම නැත්නම් shopping cart එකක් සරලව කොහොමද කරන්න කියන එක මම මේ වීඩියෝ එකෙන් සරලම තැන ඉඳන් කියලා දෙනවා. ඒක නිසා වීඩියෝ එක මුලින් ඉඳලා අග වෙනකන් අනිවාර්යයෙන්ම බලන්න. ඒ වීඩියෝ එක ඇතුලේ කිසිම දෙයක් මිස් කරන්න එපා. මොකද ඒ මිස් කරන පොඩි දෙයක් වුණත් ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම කියන්න ඕන අනිවාර්යයෙන්ම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ගොඩක් දේවල් කතා කරන්න නැතුව වීඩියෝ එකට යන්න. වීඩියෝ එක ඇතුලේ අපි ගොඩක් දේවල් කතා කරමු මේ PHP MySQL ගැන. අපි හදන්න යන shopping cart එක එහෙම නැත්නම් shopping site එක තමයි මේක. මේකෙන් කොහොමද වෙන්නේ කොහොමද වැඩ කරන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මේ විදිහට ඔයාලට items add කරන්න පුළුවන්. items already add කරලා තියෙන items නම් මේ විදිහේ message එකක් එනවා. ඒ විදිහට ඔයාගේ මේ cart එකෙන් items remove කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්න නැහැ. ඒ විදිහේ සරල shopping site එකක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. සරල වුණාට මේක ඇතුලේ අපි පාවිච්චි කරලා තියෙන ටෙක්නික්ස් සහ ඔයාලා PHP commands ගැන මම විශේෂයෙන් මේ වීඩියෝ එක ඇතුළත කියලා දෙනවා. අනිවාර්යෙන් වීඩියෝ එක මුල ඉඳලා අග වෙනකම් අනිවාර්යෙන් බලන්න. කිසිම තැනක් මිස් කරන්න එපා. මිස් වුණොත් අපරාධ වෙයි. මුලින්ම ඔයාලා SAMP server එක download කරන්න ඕනේ. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ Google එකේ type කරන්න SAMP download කියලා. එතකොට එන පළවෙනි link එකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහේ වෙබ් පේජ් එකකට තමයි යන්නේ. මේ වෙබ් පේජ් එකේ ඔයාලට පුළුවන් version එක බලලා අදාළ version එක download කරන්න. මම මෙතනදී download කරන්නේ latest version එක. මම download button එක click කරනවා. ඊට පස්සේ පොඩි වෙලාවකින් ඔයාලට මේ SAMP server එක download වෙනවා. මේ SAMP server setup එක exe එක run කරන්න. run කරාට පස්සේ මුලින්ම ඔයාලට මෙහෙම warning එකක් එනවා. ඒක okay කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ next ගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඔයාලට download වෙන ඒවා server එකක් විදියට server එකේ Apache MySQL files ඉලා ඒ set එක තියෙනවා. ඒ ටික තමයි අපිට ඕන වෙන්නේ. ඊට අමතරව programming languages විදියට PHP Perl එනවා. next ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ location එක දෙන්න. මම මෙතන default location එක දීලා next කරනවා. ඊට පස්සේ language එක ඊට පස්සේ next ගන්න. ඊට පස්සේ පොඩි වෙලාවකින් ඔයාලට මේ SAMP server එක ඔයාගේ machine එකට install වෙනවා. install වුණාට පස්සේ ඒ SAMP server එක ගැන කතා කරනකොට දේවල් ටිකක් මම කියන්නේ දැනගන්න ඕන දේවල් ටිකක් මම කියන්නම්. හරි දැන් මගේ SAMP server එක install වෙලා තියෙන්නේ. ඔයාලට මේ මුලින්ම එනවා මෙතන control panel එක පෙන්වන්නද කියලා SAMP server එකේ. මම මෙතෙන්දී නම් එටික් එකේ තියදී finish කරනවා. එතකොට ඔයාලට පේනවා SAMP control panel එක SAMP server control panel එක. මේකෙන් පුළුවන් ඔයාලට ඔයාගේ modules එහෙම නැත්නම් services control කරන්න. SAMP server control panel එක ගැන කතා කරද්දී මෙතන ඔයාලට පෙන්වලා තියෙනවා services ටිකක්. මෙතන Apache කියන්නේ ඔයාගේ web server එක. එහෙම නැත්නම් ඔයාගේ application එක වැඩ කරන්නේ මේ Apache server එක ඇතුලේ. ඊට අමතරව ඔයාලට තියෙනවා මෙතන MySQL service එක. MySQL service එකෙන් කියන්නේ MySQL ඔයාගේ database server එක කියලා හිතන්නකෝ. ඔයාගේ database service එක. මෙතනින් තමයි ඔයාගේ database එක connect කරන්නේ. හරිද? දැන් මෙතන මම මේ සර්විස් දෙකම ස්ටාර්ට් කරලා නැහැනේ. මම මෙතන සර්විස් දෙකම ස්ටාර්ට් කරලා ආවට පෙන්නන්නම්. මෙතන ස්ටාර්ට් කරාට පස්සේ මෙතන Apache එක එහෙම නැත්නම් ඔයාගේ ඇප්ලිකේෂන් එකට අදාළ සෙට් එක ස්ටාර්ට් වෙලා තියෙනවා. ඒ සර්විස් එක ස්ටාර්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන MySQL කියන්නේ ඔයාගේ database එකට අදාළ සර්විස් එක. ඒක ස්ටාර්ට් වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන configure button එක ක්ලික් කරලා ඔයාගේ ඒක ඒ කියන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් එක මුලින්ම වැඩ කරන්න ඕන. ඔයාගේ ඇප්ලිකේෂන් එක තියෙන තැන මොකක්ද කියලා ඔයාලට setup කරන්න පුළුවන්. මෙතෙන්දී මම මෙතන default location එක දීලා තියෙන්නේ. මම default location එක තමයි දීලා තියෙන්නේ. මේ default location එක තමයි මෙන්න මේ කියන location එක. ඔයාලට පුළුවන් මෙතන මේ location එක වෙනස් කරලා ඔයාලා කැමති තැනක ඔයාගේ ඇප්ලිකේෂන් එක setup කරන්න. හරිද? මම මෙතනදී නම් දාලා තියෙන්නේ මගේ default location එක. හරිද? ඊට අමතරව ඔයාලට මෙතනින් පුළුවන් මේ admin එකට ගිහිල්ලා ඔයාගේ මෙතනදී නම් මේ admin එකට ගියාට පස්සේ ඔයාගේ application එක එතන දාලා තියෙන location එක අර default location එකේ දාලා තියෙන application එක තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ ඔයා control panel එකට ගිහිල්ලා
ඔයා මේ DB සර්විස් එක එහෙම නැත්නම් MySQL සර්විස් එකට ගිහිල්ලා මෙතන ඇඩ්මින් එකට ගියත් ඔයාගේ ඩේටාබේස් එක ඇක්සස් කරන්න ඔයාලට දෙන හරියට කන්ට්‍රෝල් පැනල් එකක් වගේ එකක් තමයි මෙතන පෙන්වන්නේ. මේකෙන් කරන්නේ ඔයාගේ MySQL DB එක ඇක්සස් කරන්න කන්ට්‍රෝල් පැනල් එකක් විදියට තමයි මේ PHP myadmin මේ page එක පෙන්වන්නේ. මෙතනදී ඔයාලට ඩේටාබේස් හදන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට ඩේටාබේස් වල වැඩ කරන්න පුළුවන්. tables හදලා ඒ data එක්ක වැඩ කරන්න පුළුවන්. මුලින්ම අපි මේ application එක හදන්ති මුලින්ම අපිට ඕන වෙනවා database එකක්. මුලින්ම ඔයාලට ඩේටාබේස් එකක් මම මෙතෙන්දී නම් මේ shopping කියන ඩේටාබේස් එක තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඔයාලට මුලින්ම මේක පටන් ගන්නම තැනදී නම් ඔයාලට මෙතනට ගිහිල්ලා new කියන තැනට ගිහිල්ලා ඔයාලට මෙතනදී ඩේටාබේස් එකට නමක් දීලා character set එකක් දීලා ඔයාලට පුළුවන් ඩේටාබේස් එක create කරන්න. character set එක කියවට ඇත්තටම මෙතෙන්දී pick කරන්නේ character set එකට අදාළ rule එක. මේ character set එක default එක පාවිච්චි කරන්න. මේ character set එකෙන් ගොඩක් දුරට ඔයාගේ data වල insert වෙන data වල language එක තමයි setup කරන්න. ඒ කියන්නේ multiple languages වල data පාවිච්චි කරනවා නම් ඔයාලට එක character set එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයා single language එකක් පාවිච්චි කරනවා නම් තව character set එකක් තියෙනවා. මේ විදිහට තියෙන්නේ. මෙතෙන්දී නම් ඔයා default character set එක පාවිච්චි කරන්න. මෙතන මම database එක නම විදිහට ඔයා කැමති නමක් දෙන්න. එතකොට ඔයාලට database එක create කරලා දෙනවා. මම එහෙම හදපු database එකක් තමයි මේ shopping කියලා මට මෙතන පෙන්වන්නේ. ඒ database එකේ ආගේ මේ තියෙන product table එක. මේ product table එකේ තමයි product table එකෙන් තමයි මම data ගන්නෙ. මගේ web page එකට data ගන්නෙ. product table එකට මම data records 4ක් insert කරගෙන තියෙනවා. ඒක insert කරන්න යන්නේ ඔයාලට මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලට මේ විදිහටනේ පෙන්වන්නේ. ඔයාලට පුළුවන් මෙතන SQL කියන එක click කරලා මෙතෙන්ට ඔයාගේ table එක create කරන query එක එහෙම නැත්නම් command එක type කරන්න. අපි සාමාන්‍යයෙන් database එකත් එක්ක වැඩ කරද්දී අපි command එක එහෙම නැත්නම් statement එක කියලා කියන්නේ ගොඩක් වෙලාවට කියන්නේ අපි පාවිච්චි කරන queries. මේ queries වලින් තමයි අපි database එකේ තියෙන data වලින් වැඩ ගන්න. ඒ කියන්නේ database එකේ තියෙන data fetch කරලා ගන්න, database එකට data insert ගන්න. ඒ commands එහෙම නැත්නම් ඒ statements වලට අපි කියන්නේ queries කියලා. මම මෙතෙන්දී table එක create කරන command එක එහෙම නැත්නම් query එක දීලා තියෙනවා. ඊට අමතරව data insert කරන queries එක දීලා තියෙනවා. මෙතෙන්දී මම table එකක් create කරගෙන තියෙනවා product කියලා. product කියන table එකේ columns තියෙනවා 4ක්. පළවෙනි column එක වෙන්නේ integer data type එක. ඒ කියන්නේ numbers add කරන්න පුළුවන් column එකක්. ඒ column එකේ auto increment කියලා මම මෙතන keyword එකක් දීලා තියෙනවා. මේ auto increment කියන්නේ අපි මේකට value එකක් දෙන්න ඕනේ නැහැ. මේකේ value එක increment කරගෙන යන value එකක් තමයි මේකේ තියෙන්නේ. ඒක auto වෙනවා. ඒක අපිට insert කරන්න ඕනේ නැහැ. ඒක තමයි මගේ table එකේ primary key එක. primary key එක කියන්නේ මේ table එක ඇතුලේ අපි data row එකක් specific කරලා ගන්න. එහෙම නැත්නම් data row එක unique කරලා ගන්නේ මෙන්න මේ id column එක මේ primary key එක දාලා තියෙන නිසා. ඊට අමතරව description එක තියෙනවා. description එක වාචා දීලා තියෙනවා. ඒ කියන්නේ වචන. database එකේ වචන පාවිච්චි කරද්දී අපි පාවිච්චි ගන්න මේ වාචා කියන data type එක. ඊට අමතරව තියෙනවා image. මම මෙතනදී නම් වාචා දීලා තියෙන්නේ මොකද මම image එකේ path එක විතරක් මෙතනදී save කරගන්න නිසා. ඊට අමතරව මම price කියන column එක හදාගෙන තියෙනවා. price කියන column එකේ data type එක double. මේ double data type එක කියන්නේ මම මෙතනදී දශම සංඛ්‍යාත් පාවිච්චි කරන නිසා තමයි මෙතන double කියන data type එක price කියන column එකට දීලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මගේ insert query එක. insert query එකෙන් මේ ඔතන ඔයාලට පේනවා මෙතනදී items 4ම මම එකපාර add කරගෙන තියෙනවා මේ කමාදදා. මේ item එක පළවෙනි item එක ගත්තොත් මෙතන තියෙන මුලින්ම description එක. ඒකයි මම එහෙම කියන්නේ මොකද මම මෙතන insert into product කියලා දීලා ඒ කියන්නේ මගේ product කියන table එකට insert කරන්න description කියන තැනට value එක විදියට මෙන්න මේ value එක දෙන්න. ඊට පස්සේ image කියන තැනට value එක විදියට මෙන්න මේ දෙවෙනියට තියෙන value එක දෙන්න. ඊට පස්සේ price කියන එකට value එක විදියට මේ තුන්වෙනියට තියෙන value එක දෙන්න. ඒ විදියට මේ data records 4ම මගේ product කියන table එකට insert කරගන්න කියන එක තමයි මම මේ command එකෙන් කියන්නේ. හරිද? මගේ product කියන table එකේ තමයි මගේ shopping site එකට data ගන්නෙ. ඒ data save කරලා තියෙන්නේ මේ product කියන table එක
මේ ටේබල් එකට data insert කරන විදිය තමයි මම ඔයාලට මේ විදියට පෙන්නුවේ. හරිද? මේ විදියට ඔයාලට ඕන තරම් records insert කරන්න පුළුවන්. ටේබල් එකේ තියෙන records මොනවද කියලා බැලුවොත් හරි. product කියන ටේබල් එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන product කියන ටේබල් එකේ මේ විදිහේ records 4ක් තියෙනවා. මේ records 4 අර මම insert කරගත්ත records 4. ඒ records 4ට අදාළ description ඒ පිළිවෙලටම වැටලා තියෙනවා. ඊට අමතරව ඔයාලට පේනවා මෙතන ID එක ඔටෝ එයා හදාගෙන තියෙනවා. එයා හදාගෙන එකේ ඉඳලා පිළිවෙලට ඉන්ක්‍රිමන්ට් එහෙම නැත්නම් වැඩි කරගෙන ගිහින් තියෙනවා. හරි. මම දැන් ඔයාලට පෙන්නුවේ database එක පැත්ත මුලින්ම පෙන්නුවේ මම මගේ site එකේ data තියාගෙන ඉන්න විදිය. හරි. දැන් මම ඔයාලට පෙන්වන්නම් මගේ site එකේ source එක කොහොමද පෙන්වන්නේ කියලා. හරිද? ඒකට මම ඔයාලට මෙතනදී නම් මම හදාගෙන තියෙනවානේ. මම හදාගෙන තියෙන නිසා මම මෙතන යනවා default path එකට. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන මේ Apache එකේ ගිහිල්ලා ඔයාලට මේ config එකේ මෙතන config file එක මේ config file එක open කරලා config file එකේ මෙහෙම යට හරියට යනකොට ඔයාලට පේනවා මෙතන document root කියලා. මේ document root directory තමයි ඔයාගේ default මේ application එකේ එහෙම නැත්නම් Apache එකෙන් ඇදලා ගන්න. ඒ කියන්නේ Apache එකෙන් view කරන directory තමයි මේක. මේ directory ඔයාලට change කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මෙතෙන්දී මුලින්ම මෙතන ඔයාගේ default directory එකට ආවට පස්සේ මෙතන ඔයාගේ මගේ පෙන්නන විදියට folders නැති වෙන්න පුළුවන්. මෙහෙම මේ documents නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට මෙතන index.php කියලා ෆයිල් එකක් මුලින්ම තියෙනවා. මේ ෆයිල් එක ඔයා rename කරගන්න index1.php කියලා හරි මොකක් කර කියලා rename කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක rename කරාට පස්සේ ඔයා මෙතන තමයි ඔයාගේ index.php එහෙම නැත්නම් php ෆයිල් එක ඔයාගේ shopping site එකට අදාළ source ෆයිල් එක මෙතන තමයි create කරන්නේ. මෙතන create කරන්න Apache එකෙන් default ෆයිල් එක එහෙම නැත්නම් default අර welcome ෆයිල් එක විදියට ගන්න index.php ෆයිල් එක. ඒ නිසා අපි index.php ෆයිල් එකක් හදාගත්තොත් මෙතන ඒ ෆයිල් එක තමයි ඔයා මෙතන ගිහිල්ලා මේ Apache එකට අදාළලා ඉන්නේ මෙතන admin button එක ක්ලික් කරාට පස්සේ ඔයාලට view වෙන්නේ මේ විදියට. දැන් මම මෙතන මගේ shopping site එක ඒ කියන්නේ shopping site එකට අදාළ source file එක index file එකනේ දාලා තියෙන්නේ. ඒ index file එක තමයි මෙතන view වෙන්නේ. ඒ නිසා ඔයා මෙතන ඔයාගේ index file එක හදන්න ඕන නිසා තියෙන index file එක rename කරගන්න. මම මෙතන index1 කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතෙන්දි මම පාවිච්චි කරන්නේ Visual Studio Code කියන IDE එක. මම වෙනදත් පාවිච්චි කරේ Visual Studio Code කියන IDE එක. ඒ IDE එක නැත්නම් ඔයාලට notepad එකක හරි ඕන එකක මේ PHP codes type කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මෙතන Visual Studio Code IDE එක open කරගන්නම්. මෙතන ඔයාලට පේනවා මෙතන මගේ code එක මුල ඉඳලම තියෙනවා. ඒ කියන්නේ මට අදාළ source file එක තියෙනවා. හරිද? Visual Studio Code වල වැඩ කරද්දී ඔයාලට ඕන වෙන extension දෙකක් තියෙනවා. ඔයාලා මේ extension දෙක install කරගන්න ඕන. මේ දෙක install කරගත්තට පස්සේ ඔයාලට ලේසියෙන් PHP commands Visual Studio Code වලින් type කරන්න පුළුවන්. මෙතන තියෙනවා මගේ index file එක. මං හදපු index file එක තමයි මේ location එකේ තියෙන්නේ. දැනට ඔයාලා මුලින්ම project එක පටන් ගනිද්දී එතන file එකක් නැහනේ. ඒ file එක හදාගන්නේ ඔයා මෙතනින් ගිහිල්ලා ඔයා open folder කියන එකට යනවා. open folder එකට ගිහිල්ලා ඔයාගේ directory එකට යනවා. ඔයාගේ අර directory එකට යනවා. මගේ නම් මෙතන C එකේ samp එකේ htdocs කියන folder එක ඇතුලේ මෙතනට ගිහිල්ලා ඔයාගේ location එකට ගිහිල්ලා මෙතන මේ file එක select මේ folder එක select කරන්න ඕන. මේ folder එක select කරාට පස්සේ ඔයාට ඒ folder එක තමයි දැන් මෙතන පෙන්වන්නේ. හරිද? folder එක පෙන්වුවාට පස්සේ ඔයාට මෙතනදී නම් මගේ folder එකට අදාළ file set එකම පෙන්නනවානේ. ඔයාට මෙතනින් සමහර ඒවා පෙන්වන්න නැති වෙයි. ඒ මේ index 1 එක ඒ කියන්නේ ඔයා rename කරගත්ත file එක පෙන්නයි index file එක පෙන්වන්න නැති වෙයි. එතකොට ඔයා මෙතන ගිහිල්ලා new file කියන එකට ගිහිල්ලා ඔයා දෙන්න ඕන මෙතන index.php කියලා ගහලා save කරන්න ඕන. දැන් මෙතෙන්දී නම් මට save කරන්න දෙන්නේ නැහැ. මොකද මං කලින් මේ file එක හදපු නිසා. හරිද? ඔයාලා මේ විදිහට file එක create කරගන්න. මේ file එක create කරලා මේ code එක ඒ file එක ඇතුලේ type කරන්න ඕන.
මෙතෙන්දී මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ කෝඩ් එක. මේ කෝඩ් එක මම සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එක ඇතුලේ කියලා දෙනවා. ඒක නිසා මම මේ ටයිප් කරන වෙලාව ගන්න නැති නිසා ටයිප් කරන වෙලාව ගන්නෙ නැහැ. මොකද මේක අනවශ්‍ය විදියට මේ වීඩියෝ එක දික් වෙන නිසා. මුලින්ම මෙතන ඔයා මේ කෝඩ් එක පටන් ගනිද්දිම ඔයාට පේනවා මෙතන PHP ටැග් එකක් ඇල්ලලා තියෙනවා. මෙන්න මේ ටැග් එකක් ඔයාලා දැක්ක තැනම ඔයාලා තේරුම් ගන්නවා මෙතන PHP කමාන්ඩ්ස් තමයි මේ ටැග් එක ඇතුලේ තියෙන්නේ කියලා. මේ ටැග් එක පටන් ගන්නපු තැනක් තියෙනවා. ටැග් එක මෙන්න මේ විදියට තමයි ඉවර කරන්නේ. එතකොට පළවෙනියටම PHP කමාන්ඩ් එකක් තියෙනවා. කමාන්ඩ් සෙට් එකක් තියෙනවා. මෙන්න මේ විදිය ලොකු කමාන්ඩ් සෙට් එකක් තියෙනවා. ඒව මොකුත් හිතන්න එපා. පටන් ගනිද්දි ඒව මොකුත් හිතන්න එපා. ඊට පස්සේ පහළට යනකොට ඔයාලට මේ විදිහේ HTML කමාන්ඩ්ස් ටිකක් තියෙනවා. HTML කමාන්ඩ්ස් ඔයාලට හුරු වෙන්න පුළුවන්. ගොඩක් දුරට හුරු වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ස්ක්‍රිප්ට් ෆයිල්ස් තියෙනවා. ඊට පස්සේ CSS ෆයිල්ස් තියෙනවා. ඊට පස්සේ JS ෆයිල්ස් රෙෆරන්ස් කරලා තියෙනවා. ඒ විදිහට පහළට තියෙනවා. හරිද? ඒ කියන්නේ HTML කෝඩ් එකක ලියන්න පුළුවන් හැම කමාන්ඩ් එකක්ම එහෙම නැත්නම් හැම එලිමන්ට් එකක්ම මේක ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට මේ පිළිවෙලම පාවිච්චි කරන්න පුළුවන්. HTML එකෙන් තමයි view එක වෙන්නේ. ඊට පස්සේ PHP එකෙන් තමයි control එක වෙන්නේ. මුලින්ම මෙතන පහළ කොටස වලට කියන්නම්කෝ. මේ පහළ කොටසේ මුලින්ම මේවා default tags ටික ඒව ගැන මුකුත් හිතන්න එපා. ඊට අමතරව මෙතන title කියලා tag එකක් තියෙනවා. මේ title කියන tag එකෙන් තමයි ඔයාගේ web page එකේ මෙතන බැලුවොත් ඔයාගේ web page එකේ මෙන්න මේ කෑල්ල තමයි ඔයාගේ title කියන tag එකෙන් පෙන්වන්නේ. ඊට පස්සේ ඔයා මෙතන rename කරගත්තොත් අර title එක rename වෙනවා. ඊට පස්සේ මෙන්න මේක command එක එහෙම නැත්නම් statement එකෙන් තියෙන්නේ මම reference කරගෙන තියෙනවා CSS ෆයිල් එකක්. ඒ කියන්නේ මම මේක මගේ වෙබ් පේජ් එක ලස්සන කරගන්න CSS ෆයිල් එකක් රෙෆරන්ස් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයා මෙතන ස්ක්‍රිප්ට් ෆයිල් එකක් රෙෆරන්ස් කරගෙන තියෙනවා. මේ ස්ක්‍රිප්ට් ෆයිල් එක ලස්සනට පෙන්වන්න තමයි bootstrap පාවිච්චි කරපු නිසා මම මේ CSS ෆයිල් එක සහ මේ JS ෆයිල් එක මෙතෙන්ට රෙෆරන්ස් කරගෙන එහෙම නැත්නම් ලින්ක් කරගෙන තියෙනවා. ඊට අමතරව මම මෙතන පොඩි changes කරගන්න මෙතන style tag එක ඇතුලේ පොඩි changes කරගන්න HTML එකේ තියෙන පොඩි changes කරගන්න මම style tag එක ඇතුලේ පොඩි CSS commands ටිකක් ලියාගෙන තියෙනවා. අපි මෙතෙන්දි වැඩිපුර කතා කරන්නේ CSS ගැන JavaScript ගැනවත් නෙවෙයි. අපි මෙතෙන්දි කතා කරන්නේ PHP ගැන. ඒක නිසා අපි මේ tags ගැන එකින් එක වෙනම කතා කරනවට වඩා අපි PHP ගැන කතා කරමු. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන body tag එක ඇරලා තියෙනවා. මෙතන head එක ඉවර වෙනවත් එක්ක මෙතන body tag එක ඇරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ HTML body එක එහෙම නැත්නම් ඔයාගේ content එක තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරිද? මේක ඇතුලේ commands ගොඩාක් තියෙනවා. එකපාරට තේරුම් ගන්න අමාරුයි. හරි. මුලින් ඉඳලා අපි එමු. මුලටම ගියොත් මගේ source එකේ මුලටම ගියොත් මුලම ඔයාලට මෙතන පේනවා session start කියලා function එකක්. PHP ෆන්ක්ෂන් එකක් මම කතා කරගෙන තියෙනවා. ෆන්ක්ෂන් එකක් කියන්නේ ස්ටේට්මන්ට් ගොඩක් එකපාරට වැඩ කරන තැන. හරිද? මෙතන ෆන්ක්ෂන් එකක් කතා කරගෙන තියෙනවා. ෆන්ක්ෂන් එකේ තියෙන session_start කියලා. මේක හරියට ඔයාලා හිතන්න ඔයාලා ක්ලාස් එකකට යනවා. ඔයාලා ක්ලාස් එකකට යනකොට ඒ ක්ලාස් එක පටන් ගන්න වෙලාවක් සහ ඉවර වෙන වෙලාවක් තියෙනවා. ඒක තමයි ඔයාලගේ සෙෂන් එක. ඔයාගේ ක්ලාස් එකේ සෙෂන් එක. ඒ විදිහේ සෙෂන් එකක්ම තමයි මේක. ඒ කියන්නේ ඔයාලා ඇප්ලිකේෂන් එකට එනකොටම ඔයාලට සෙෂන් එකක් ඇරලා දෙනවා. ඔයාලට ඉන්න ඕන පීරියඩ් එකක් දෙනවා. ඒ පීරියඩ් එක එක්ස්පයර් වෙනවා. කොයිම හරි වෙලාවක එක්ස්පයර් වෙනවා. ඒ පීරියඩ් එක වෙනකන් ඔයාලට මේක ඇතුලේ ඉන්න පුළුවන්. ඒක තමයි සෙෂන් එකක් කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා වේරියබල් එකක් හදාගෙන තියෙනවා. වේරියබල් එකක් කියන්නේ හිස් පෙට්ටියක් වගේ. ඒකට අපිට data දාන්න පුළුවන්. ඒ data දාන්න පුළුවන් මෙතෙන්දී නම් PHP වල ඕනම data එකක් මේ variable එකට දාන්න පුළුවන්. මෙතෙන්දී මම මේ db_name කියන variable එකට මේ shopping කියන වචනේ දාගෙන තියෙනවා. හරි මෙතෙන්දී මම connection variable එකක් හදාගෙන තියෙනවා. මේ connection variable එක කිව්වට මේක variable එකක්. මම මේ variable එකට connection කියලා
නම දීලා තියෙනවා. කනෙක්ෂන් කියන වේරියබල් එකෙන් සමාන ලකුණෙන් පිටිපස්සට එක්කන කතා කරොත් මෙතෙන්දි තියෙන්නේ PHP ෆන්ක්ෂන් එකට ඔයා කතා කරලා තියෙනවා. PHP ෆන්ක්ෂන් එකක්. එහෙම නැත්නම් ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකක් හරි කමාන්ඩ් සෙට් එකක් වැඩ කරලා ඔයාලට මොකක් හරි අවුට්පුට් එකක් දෙන එකකට. හරිද? මෙතනදී නම් මේ ෆන්ක්ෂන් එකට පාස් කරන පැරාමීටර්ස් තමයි මේ local host root ඒ වගේම මෙතන ස්පේස් එකක් මෙතන db name කියලා තියෙන්නේ. මෙතෙන්දී පැරාමීටර්ස් 4ක් පාස් කරනවා. පැරාමීටර් වැලියුස් එහෙම කියන්නේ ආගියුමන්ට්ස් 4ක් පාස් කරනවා. පළවෙනියටම local host. ඒ කියන්නේ ඔයාගේ සර්වර් එකේ නම. හරිද? මෙතෙන් දැන් ඔයාගේ local සර්වර් එක ගන්න. ඒක නිසා තමයි local host කියලා දෙන්නේ. ඊට පස්සේ දෙනවා database එක. මේ local host කියලා දෙන්නේ ඔයාගේ database සර්වර් එකේ නම. හරිද? ඊට පස්සේ ඔයාගේ මෙතන දෙනවා database user ගේ නම. මෙතෙන් නම් මම root user තමයි පාවිච්චි කරන්නේ. හරිද? root user ට ඔයා password එකක් දාලා නැත්නම් default මේකට password එකක් එන්නේ නැහැ. ඔයා password එක setup කරලා නැත්නම් ඔයා මෙතන හිස් තැනක් තියන්න. ඊට පස්සේ මෙතන දෙන්න ඕන ඔයාගේ database එකේ නම. මම හදාගත්ත database එක shopping කියලා නේ මම හදාගත්තේ. ඒ නිසා මම මෙතන shopping කියන නම දෙනවා. ඊට පස්සේ මෙතන ඔයාට connection එකක් open කරලා දෙනවා. මේ function එකෙන් ඔයාට connection එකක් open කරලා දෙනවා. ඒ connection එක තමයි මේ variable එකට දාන්නේ. ඒ connection එක තමයි මේ variable එකේ පෙන්눔 කරන්නේ. හරිද? මේ පල්ලෙහා commands ගැන අපි ඊළඟට කතා කරමු. අන්තිමටම කතා කරමු. මෙතෙන්ට එනකන් ඔයාලා තේරුම් ගත්තා. එතකොට මේ connection කියන variable එක අපිට ඉස්සරහට වැදගත් වෙනවා. මේකෙන් කරන්නේ ඔයාගේ MySQL DB එකත් එක්ක connection එක හදා ගන්නවා. මෙහෙම පහළට ගියොත් ඔයාලට පේනවා මේ පහළ ඔයාගේ body එකේ එහෙම නැත්නම් content එකේ මෙතන මුලින්ම මේ විදියට ඔයාගේ dive එකක් කරලා තියෙනවා. මේ dive එක ඉවර වෙන්නේ පහළම. ඊට පස්සේ ඔයාගේ මෙතන දෙනවා shopping cart කියලා. මෙතන header එකක් දීලා තියෙනවා. මේ header එක ඔයාලට මම පෙන්නන්නම් මේ site එකෙන්ම. ඒ header එක තමයි මෙන්න මේක. හරිද? shopping cart කියන header එක. ඊට පස්සේ කොටස අපි මෙතනින්ම බලමු. වෙබ් පේජ් එකෙන් බැලුවොත් උඩ ටික ඒ කියන්නේ items පෙන්වන ටික එක කොටසක්. ඊට පස්සේ shopping cart details පෙන්න ටික ඒ කියන්නේ ඔයා ගත්ත බඩු ගත්ත තැන් ටික පෙන්වන ටික තව කොටසක්. ඒතකොට පළවෙනි කොටස ගැන කතා කරොත් ඔයාට මේ items view කරන කොටස ගැන items view කරන කොටස තමයි මම මේ ලියලා තියෙන්නේ. හරිද? items view කරන කොටස තමයි මම මේ විදිහට ලියලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මම ලියලා තියෙන්නේ මෙන්න මේ විදිහට මෙතන ඉඳන් පහළට තියෙන්නේ ඔයාගේ ඔයා ගත්ත බඩු එහෙම නැත්නම් ඔයාගේ shopping cart එක පෙන්නන ටික. හරිද? මුල් ටික ගැන කතා කරමු. ඒ කියන්නේ ඔයාගේ items view කරන ටික ගැන කතා කරමු. මුලින්ම මෙතන මම variable එකක් PHP variable එකක් හදාගෙන තියෙනවා. මෙතන PHP code යන්නේ. මේ PHP code එක තමයි මෙතන පටන් අරගෙන තියෙනවා. මෙතන මැදදී ආයි ඉවර වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙනවා. ඊට පස්සේ ආයි මෙන්න මෙතන තියෙනවා. ඔය විදිහට ඇතුලේ තනින් තන තියෙනවා. මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. මුලින්ම මේ query එක එහෙම නැත්නම් මේ select statement එක වැඩ කරනවා. මේ select statement එක කියන්නේ අපි database එකේ ගහන query එකක්. ඒ කියන්නේ data check කරන්න අපි data fetch කරලා ගන්න query එකක් තමයි මේ මම මෙතන type කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මම මෙතන copy කරලා ඔයාගේ PHP myadmin මෙතන control panel එකට ගිහලා මෙතන SQL එකක් කරන් මෙතන type කරලා බැලුවා. ඔයාලට ගන්න පුළුවන්. ඔයා data fetch කරලා ගන්න command එක තමයි මෙතන core එක මෙතන select statement එකත් එක්ක තියෙන එකක්. ඒ කියන්නේ ඔයා data view කරලා ගන්නවා. ඒ කියන්නේ product table එකේ තියෙන හැම column එකක්ම තමයි asterisk එකෙන් පෙන්නන්නේ. එහෙම නැත්නම් තරුවෙන් පෙන්නන්නේ හැම column එකක්ම පෙන්නන. column එකකම data පෙන්නන්න. මේ product කියන table එකේ ඒ data order කරන්න ID column එකත් එක්ක ascending ඒ කියන්නේ වැඩි වෙන පිළිවෙලට order කරන්න කියලා තමයි මේ core එකෙන් කියන්නේ. මම මේ core එක select කරලා මෙතන go button එක click කරාම ඔයාලට මෙතන data set එක view වෙලා පේනවා. ඒ කියන්නේ අර core එකෙන් view වෙලා පෙන්නන්නේ කියන්නේ මේ core එකෙන් view වෙලා පෙන්නන්නේ ඔයාගේ database එකේ තියෙන
ඩේටා ටික, ඒ කියන්නේ ප්‍රොඩක්ට්ස් ටික, ප්‍රොඩක්ට්ස් ඔක්කොම තමයි මෙතන view වෙලා පෙන්වන්නේ. ආයෙත් අපි source එකට ගියොත් අපේ source එකේ මේ විදිහට query එකෙන් මෙතන query එක ඇත්තරම query එක අපි run කරොත් එහෙම නැත්නම් execute කරොත් අපිට එන්නේ අපේ database එකේ save වෙලා තියෙන product table එකේ save වෙලා තියෙන data ටික. ඒ කියන්නේ අපේ products ටික. හරි. query එකක් විතරක් මෙතන type කරාට මදිනේ. query එක මම කිව්වා වගේම execute කරන්න එහෙම නැත්නම් query එක run කරන්න ඕනනේ. ඒක කරන්න තමයි අපි මෙන්න මේ PHP function එක කතා කරන්නේ. මෙන්න මේ PHP function එකට parameter values එහෙම නැත්නම් arguments දෙකක් pass කරන්න ඕන. මෙතනදි මුලින්ම connection එක pass කරන්න ඕන. මේ connection එක pass කරන එකට මම අර උඩදී හදාගත්ත connection variable එක තමයි මෙතෙන්දි පාවිච්චි කරන්නේ. ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙතෙන්දි PHP code එක ඒ කියන්නේ tag එක ඉවර කරා නේද? ඒ වුණාට හැබැයි අතනදිත් පාවිච්චි කරලා තියෙනවා. ඔව් දැන් PHP ෆෝම් එකක් ඇතුලේ PHP ෆයිල් එකක් ඇතුලේ ඕනම තැනක අපි හදපු variable එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? මෙතනදී මම ගන්නේ මම හදාගත්ත connection එක. ඒ connection එක තමයි මෙතෙන්දී මම පාවිච්චි කරන්නේ. ඒ connection එක මම pass කරන්න ඕන. ඒ කියන්නේ connection එක හැදෙන්න ඕන database එක මම දෙන්න ඕන. ඊට පස්සේ මම මේ database එකේ run කරන එහෙම නැත්නම් execute කරන query එක දෙන්න ඕන. ඊට පස්සේ මේ function එකෙන් ඔයාලට result එකක් දෙනවා. මේ result එකට එන්නේ අර අපි මෙතන පාවිච්චි කරලා අපි මේ select එක execute කරලා මේ select query එක execute කරලා ගත්ත මේ data set එක තමයි මෙතෙන්දිත් එන්නේ. ඒ කියන්නේ මෙතෙන්දිත් මේ query එහෙම නැත්නම් මේ result කියන variable එකට එන්නේ අර data set එක. එතකොට records 4ක් තියෙනවා. මෙතනදී අපිට fetch වෙලා ආපු මෙතෙන්දී අපි select වෙලා ආපු මේ records හතරම අතන result එක ඇතුලේ තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන මම if condition එකක් දීලා තියෙනවා. හරිද? මේ if condition එකෙන් මම කියන්නේ මගේ result එකේ result data record set එක බිඳුවට වඩා වැඩි නම් ඒ කියන්නේ records මට ගානක් data rows මෙතන මේ කියන්නේ data rows මේ කියන්නේ මේ result එකට අදාළ data rows ගාන බිඳුවට වඩා වැඩි නම් ඒ කියන්නේ records තියෙනවා නම් ඇත්තටම අර select query execute කරාට පස්සේ මට records බිඳුවට වඩා එනවා නම් ඒ කියන්නේ records එනවා නම් තමයි මම මේ ඇතුළට යන්නේ. හරිද? while loop එකට යන්නේ. records එන්නේ නැත්නම් මම ඒ while loop එකට යන්නේ නැහැ. හරිද? if condition එකක් දාලා check කරා records එනවද කියලා. ඒ records එනවා නම් ඒ එන record set එක මම මෙන්න මේ විදිහට view කරනවා. හරිද? ඊට පස්සේ තමයි මේක check කරලා බලනවා records එනවද කියලා. records ආපු නිසා ඊට පස්සේ මම අර set එකම view කරනවා. ඒක view කරන්න මේ එන data records එහෙම නැත්නම් මේ result එකෙන් එන data records මම කියවන records 4ක් එනවා කියලා. ඒ records 4 මෙතන 1 by 1 මේකට ගන්නවා. 1 by 1 මෙන්න මේ row කියන variable එකට ගන්නවා. මේ records 4 1 by 1 මේ row කියන variable එකට ගන්නවා. මේ row කියන variable එකට අරගෙන දැන් පළවෙනි record එක ගත්තොත් දැන් මෙතන පළවෙනි data එක එහෙම නැත්නම් පළවෙනි record එක ගත්තොත් ඔයාලට පේනවා මෙතන පළවෙනි record එකේ තියෙන්නේ ID එක 1. ඊට පස්සේ description එක iPhone X image එකේ නම තමයි 1.png කියලා. මෙතෙන්දි images ටික හදලා අර htdocs folder එකට දාගන්න ඕන. htdocs folder එකට ඒ කියන්නේ default location එකට දාගෙන තියාගන්න ඕන. එහෙම නැත්නම් ඔයාලට මෙතන මේ shopping list එක එහෙම නැත්නම් shopping cart එක ගන්නකොට මෙතන මේ ඔයගේ products වල මෙතන images පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ අර පිළිවෙලට ඒ image එකේ නම තමයි අතන දීලා තියෙන්නේ. ඒකට හේතුව මම මෙතනදී පෙන්නන්නම්. මෙතන ඔයා data rows ගන්නවානේ 1 by 1. 1 by 1 ගන්නකොට පළවෙනි records එක ගන්නවා. පළවෙනි record එක කියන්නේ මෙතෙන්දී නම් මෙන්න මේ record එක. මේ select කරන record එක. මේ record එක ගන්නකොට ID එක description එක iPhone X
ඉමේජ් එක 1.png ප්‍රයිස් එක 1,40,000යි. ඊට පස්සේ මෙතන කෝඩ් එකට ගියොත් කෝඩ් එකේ මේ ටික වැදගත් ටික මේ වැදගත් ටික while loop එකට වැදගත් ටික while loop එකට වැදගත් ටික කියන්නේ ඔයාගේ shopping list එකේ මෙන්න මේ මං කිව්ව පළවෙනි කෑල්ල. එතකොට 1 by 1 එන්නේ. එතකොට පළවෙනියට මෙන්න මේ කොටුවක් හැදෙන එක තමයි මම කියන්න යන්නේ. ඊට පස්සේ while loop එකක් දාලා තියෙන නිසා data records තියෙන තාක්කල් මේ විදිහට කොටු හැදෙනවා. මේ කොටු හැදි පහළට කොටු හැදි යනවා. මෙතන කෝඩ් එකට ගියොත් එක කොටුවක් හැදෙන එක මෙතන රෙකෝඩ් එක මං කියවනේ පළවෙනි රෙකෝඩ් එක මෙන්න මේ row කියන variable එකට ගන්නවා. ඊට පස්සේ මේ row කියන variable එකේ id කියන column එකේ තියෙන data එක id කියන column එකේ තියෙන data එක කොහොමද ගන්නෙ? මේ මෙතන id කියන column එකේ තියෙන පළවෙනි record එකේ id කියන column එකේ තියෙන එක කියන data එක. මේ එක කියන data එක තමයි තියෙන්නේ. එතකොට මෙතෙන්ට පළවෙනියට එන්නේ එක කියන data එක. හරිද? ඊට පස්සේ මෙතන මේ දේවල් ටික මම ඔයාලට පස්සේ කියන්නම්. මේ විදිහට එක කොටුවක තියෙන දේවල් image එක තියෙනවා, description එක තියෙනවා, price එක තියෙනවා. ඔයාලට quantity එකක් දෙන්න පුළුවන්. add කරන්න පුළුවන් cart එකට add කරන button එකක් තියෙනවා. හරි. එතකොට ඔයාගේ record එකේ id column එකේ තියෙන data එක තමයි මෙතනින් එන්නේ. id column එකේ එක තියෙන්නේ. මෙතෙන්ට එක කියලා එනවා. හරිද? මේ PHP tag එකට. ඊළඟ PHP tag එක බලමු. ඊළඟ PHP tag එක තියෙන්නේ මේ image tag එකක් ඇතුලේ. image tag එකට ඔයාලට හිතන්න පුළුවන් image tag එකේ source එක. මෙතන මේ image tag එකේ source එක ඇතුලේ තියෙන නම. එහෙම නැත්නම් ඒ ෆයිල් එකේ නම තමයි මෙතෙන්ට එන්නේ. ඒ ෆයිල් එකේ නම අර image කියන column එකේ අර data row එකේ image කියන column එකේ තමයි මෙතන පළවෙනි කොටුවට අදාළ image එකේ තියෙන data එක තියෙන්නේ. එහෙම image එකේ තියෙන ෆයිල් එකේ නම තියෙන්නේ. පළවෙනි record එකේ image කියන column එකේ තියෙන data එක. පළවෙනි record එකේ image කියන column එකේ තියෙන data එක. ඒ කියන්නේ 1.png. 1.png කියන්නේ මම htdocs folder එකට ගියොත් ඒ folder එකේ මේ 1.png කියන ෆයිල් එක. මෙන්න මේ image එක තමයි ඒ කියන්නේ. එතකොට මම කෝඩ් එකෙන් තියලා තියෙනවා මෙතන source එක විදියට ඒ image එක දෙන්න කියලා. ඊට පස්සේ අර data record එකේ description එක view කරන්න කියලා තියෙනවා. ඒ description එක view කරනවා h5 එකක. description එක view කරන එක මෙතනදී නම් මේ තියෙන්නේ මේ තමයි description එක. එතකොට පළවෙනි data record එකේ description එක මෙන්න මේ iPhone X කියන එක තමයි මෙතන පෙන්නන්නේ. හරිද? ඊළඟට ඔයාගේ price එක තමයි ඊළඟ H5 එකට දාගෙන තියෙන්නේ. කියන්නේ මෙතනදී නම් ඔයාගේ මෙන්න මේක තමයි price එක විදියට දාගෙන තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙතනදී අර quantity එක type කරන්න මෙතන text box එකක් දීලා දෙනවා. ඒ text box එකේ value එක විදියට 1 කියලා default එකක් දීලා තියෙනවා. ඔයාලට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඔයාගේ cart එකෙන් ඔයාලට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ආයි code එකට ගියොත් මෙන්න මෙතන hidden කරපු import types දෙකක් තියෙනවා. ඒ ටික hidden කරලා තියෙන්නේ ඇයි කියලා මම කියන්නම්. හරිද? ආවට මෙතන description එක අදාළ data එක තියාගන්නපු කියන hidden කරපු element එකක් තියෙනවා. ඊට අමතරව තව hidden කරපු element එකක් තියෙනවා price එක තියාගෙන. මේ price එක තියාගෙන තියෙන්නේ මොකද price එක description එක තියාගෙන තියෙන්නේ ඔයාගේ price එක නම් ඔයා මෙතන select කරලා ගන්නකොට මෙතන price එක වෙනස් වෙන්න ඕනේ. දැන් මෙතන 2 කියලා දුන්නොත් මම add කරොත් මෙතන quantity එක price එක ගුණ කරලා total price එක හැදෙන්න ගන්න තමයි මෙතන hidden fields තියාගෙන තියෙන්නේ. එතකොට පළවෙනි data record එක ගත්තොත් ওই විදියට. ඒ විදියට
මේ while loop එක වැඩ කරනවා මේකෙන් data fetch වෙවි එන තාක්කල් data ඉවර වෙනකම්. හරිද? ඒ කියන්නේ මේකේ data මේ result set ඒ කියන්නේ data set එක ඇතුලේ තියෙන data records ඉවර වෙනකම්ම මේ while loop එක වැඩ කරනවා. ඒ කියන්නේ වගේ records 4ක් තිබ්බ නිසා මේ විදිහේ කොටු 4ක් හැදිලා තියෙනවා. ඒ කොටු වලට අදාළ මේ data පෙන්නලා ඒ විදිහට ඔයාලට 100ක් තිබ්බනම් මේ විදිහට පහළට 100ක් එනවා. ඊට පස්සේ එක කොටුවක් ගත්තොත් ඒ කොටුවේ මේ submit button එකක් තියෙනවා. submit button එකේ මෙතන ඉඳන් add to cart කියලා තමයි view වෙන්නේ. මම ඔයාලට පෙන්නනවා මෙතන add to cart කියලා තමයි view වෙන්නේ. මේ එක කොටුවක submit button එකක් තියෙනවා. එක කොටුවක submit button එකක් set කරලා තියෙන්නේ හේතුව ඒ submit button එකට අදාළ form එකක් තියෙනවා. මෙන්න මේ form එකෙන් කියන්නේ මේ form එකේ action එකක් වෙන්නේ මේ බටන් එකක් ක්ලික් කරොත් තමයි මේ form එකෙන් action එකක් වෙන්නේ. මේක පාවිච්චි කරන method එක විදිහට post එක තමයි මම මෙතන දීලා තියෙන්නේ. සරලව කතා කරොත් මේ post method එකෙන් කියන්නේ අපි data එකක් database එකට save කරන්න. එහෙම නැත්නම් database එකට හරි මොකක් හරි තැනකට data set එකක් save කරන්න, data set එකක් insert කරන්න යන වෙලාවට තමයි අපි post method එක පාවිච්චි කරන්නේ. මෙතන action එක විදියට ඒ කියන්නේ මේ බටන් එක ක්ලික් කරාම එන action එක විදියට ඔයාලට දීලා තියෙනවා මේ ෆයිල් එකෙන් ඒ කියන්නේ මේ ෆයිල් එකේ නමම දීලා action එක විදියට add කියන එක. ඒ කියන්නේ submit එක කරද්දී action එක වෙන්නේ add කියන එක. ඒ වෙලාවේදී add කරද්දී හැම වෙලේම මේ යන්නේක් දාලා කියන්නේ පාස් කරනවා. වැලියු එක පාස් කරනවා. id කියන අපි කියමුකෝ පැරාමීටර් එක කියලා. ඒ පැරාමීටර් එකට වැලියු එක පාස් කරනවා. ඔයා ක්ලික් කරද්දි තමයි ඒක පාස් වෙන්නේ. මේ ඇක්ෂන් එක වැඩ කරන්නේ ඔයා ක්ලික් කරද්දි. මේ සබ්මිට් බටන් එක ක්ලික් කරද්දි තමයි මේ ඇක්ෂන් එක වැඩ කරන්නේ. හරිද? මෙතනදී නම් ඔයා මෙතන කොටු වලට අදාළව මම කියන්නේ කොටු වලට අදාළව දැන් මේ පළවෙනි කොටුවට නම් ඔයා ක්ලික් කරද්දි පළවෙනි කොටුවට අදාළව යන්නේ පළවෙනි කොටුවට අදාළ ID එක. දෙවෙනි කොටුව ගත්තොත් දෙවෙනි කොටුවට අදාළව යන්නේ දෙවෙනි කොටුවට අදාළ මේ ID එක. දෙවෙනි රෙකෝඩ් එකට අදාළ ID එක. ඒ විදිහට ඊට අදාළ ID එකත් එක්ක තමයි මේ post method එක වැඩ කරන්නේ. කියන්නේ ඔයා data save කරන්නේ, data insert කරන්නේ, data pass කරන්නේ. හරි. එතකොට ඔයාට තේරෙන්නේ නැති මේ පළවෙනි කෑල්ල හැදුණු කොහොමද කියලා. හැබැයි පළවෙනි කෑල්ලේ මේ add එක කොහොමද වෙන්නේ, data ටික කොහොමද save වෙන්නේ කියන එක ඔයාලට තාම idea එකක් නැහැ. හරිද? ඒක මම ලියලා තියෙන්නේ උඩ. හරිද? ඒක මෙහෙම උඩට ගියොත් උඩ action එක ඔයාගේ post එක මේ post එක අපි පාවිච්චි කර method එක post එකනේ. ඒ කියන්නේ අපි data set එක ඇතුළට යවනවා. ඇතුළට යවනකොට එහෙම නැත්නම් insert කරනකොට data ටික pass කරනකොට අපි මං කිව්වා post method එක තමයි පාවිච්චි කරන්නේ. ඒ post එකෙන් අපි මෙතෙන්දි pass කරපු action එක ඔයා මේ කොටුවක් ක්ලික් කරද්දී වෙන action එක තමයි add කියන action එක. මෙතෙන්දි ඒක පෙන්නලා තියෙනවා. මෙතන වෙන්නේ add කියන action එක තමයි වෙන්නේ. මෙතනදී කියන්නේ ඔයා add කියන action එක දුන්නොත් හරිද? add කියන action එක දුන්නොත් ඔයාට යන්න පුළුවන් ඔයාගේ cart එකට. ඔයාගේ cart එක පළවෙනි අවස්ථාවේදී මේ session කියන එකකින් කියන්නේ ඔයාගේ session එක අර මං කිව්වා වගේ කලින් කිව්වා වගේ ක්ලාස් එකකට ඔයා ඇතුළට આવොත් ඒ ක්ලාස් එක ඇතුලේ ඔයාට ඉන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඒක වෙලාව expire වෙනවා අනිවාර්යෙන්. ඒ expire වෙනකන් ඔයාට ඉන්න පුළුවන් ක්ලාස් එක ඇතුලේ ඉන්න පුළුවන්. එන්නේ ඒ කියන එකකට තමයි ඔය කියන්නේ session එකක්. ඔයාට session එකක් හදලා තිනවා. හැබැයි ඒක expire වෙනවා. කොයි මාරි වෙලාවක expire වෙනවා. එතකන් ඔයාට පුළුවන් ඒක ඇතුලේ ඉන්න. shopping cart කියන session variable එකක් හදාගෙන තියෙනවා. එතකොට ඔයා මේක ඇතුලේ ඔයා හරි විදිහට කිව්වොත් ක්ලාස් එකට ආවට පස්සේ ඔයාට දීලා තිනවා ක්ලාස් එක ඇතුලේ පාවිච්චි කරන කොලයක්. ඒ කොලය ඔයා ක්ලාස් එක ඉවර වෙනකොට ඒ කොලය දීලා යනවා. ඒ විදිහ එකක් තමයි මේ session variable එකක් කියලා කියන්නේ. මෙතනදී session variable එකක් හදාගෙන දෙනවා shopping cart කියලා. set එකෙන් කියන්නේ මේ shopping
කාට් කියන මේ සෙෂන් වේරියබල් හැදිලා නම් මේ shopping cart කියන වේරියබල් එක හැදිලා නම් හැදිලා තියෙනවා නම් තමයි මේ ඇතුළේ වැඩ ටික වෙන්නේ. ඒ shopping cart කියන වේරියබල් එකට වැලියු එකක්. එහෙම නැත්නම් ඒ shopping cart වේරියබල් එක හැදිලා නැත්නම් else එකට යනවා. මෙතෙන්දී නම් මේකනේ if else එක වෙන්නේ මෙතෙන්ට එනවා. else එකට යනවා. else එකට ගිහිල්ලා මේ else එකේ මේ data set එක මේ item set එක ගන්නවා. item set එක array එකකට අරගෙන ඒක මේ shopping cart එකේ එහෙම නැත්නම් මේ shopping cart variable එකේ එයා save කරගන්නවා. හරිද? මේ shopping cart variable එකේ එහෙම නැත්නම් මේ session variable එකේ එයා මේ array එක මේ item එක save කරගන්නවා. ඒ item එක ගත්තොත් එයාගේ product ID එකක් තියෙනවා, name එකක් තියෙනවා, price එකක් තියෙනවා, quantity එකක් තියෙනවා. ඒ ID එක ගන්නවා අර hidden fields වලින් තමයි ගන්නෙ. පාස් කරන ID එක මෙතෙන්දි ගන්නෙ. මේ get එක post එක මේ get එක කියන්නේ ඔයා මෙතනදී ඔයා මෙතන form එක ගත්තොත් ඔයා form එකේ මෙතෙන්දි පාස් කරන්නේ මේ URL එකත් එක්ක නෙමේ මෙතන ඉන්නේ ඔයා පාස් කරන්නේ. ඒකින්ද මේක ගන්නෙ get එකෙන්. හරිද? ID එක ගන්නෙ get එකෙන්. ඊට අමතරව hidden name hidden price quantity කියන තුන ගන්න ඔයාගේ ෆෝම් එක ඇතුලේ තියෙන මේ එලිමන්ට්ස් වලින්. මේක hidden name, මේක එලිමන්ට් එකක්, මේක hidden price, ඊට අමතරව quantity එක ඔයා ටයිප් කරන quantity එක ගන්නවා. මේ විදිහට quantity එලිමන්ට් එකේ තියෙන value එක ගන්නවා. ඒක තමයි මේ variables තුනෙන් ගන්න ඒ data set එක. ඒ data set එක set කරලා array එකක් හදා ගන්නවා. ඒ array එක තමයි ආගේ මේ shopping cart variable එකට දාන්නේ. ඒකෙත් 0 index එකට තමයි දාන්නේ. ඒ කියන්නේ ඔගේ පටන් ගන්න index එකට. දැන් මගේ shopping cart එක බලුවොත් මම මේ එක item එකක් අරගෙන තියෙනවා. මම තව item එකක් ගත්තොත් මෙතන 3යි කියලා දාලා තව item එකක් ගත්තොත් ඒ item එකත් මෙතෙන්ට add වෙනවා. එකම form එකේ. එහෙම නැත්නම් එකම page එක තියෙන්නේ. මේ විදිහට දැන් පළවෙනි පාර ඔයාගේ මේ විදිහේ session variable එකක් හැදෙනවානේ. මේ session variable එකක් හැදෙනවා shopping cart කියලා. ඒ shopping cart එකේ 0 index එකට ඔයා දාලා තියෙනවා මේ විදිහේ array එකක් item record එකක්. හරිද? පළවෙනි පාර තියෙන්නේ මෙන්න මේ record එක. හරිද? ඊළඟ පාර ඔයා එනකොට මෙතන form එකේ ඔයා මෙතන type කළා අර quantity එක මම type කරානේ මෙතන 3යි කියලා. quantity එක type කරලා pass කරාට පස්සේ එතකොට ඊළඟ පාර මෙතෙන්ට එනකොට add එක තමයි මම action එක විදිහට පාවිච්චි කරන්නේ. එතකොට හැබැයි මේ session variable එක setup වෙලා තියෙන්නේ. මේ session variable එක setup වෙලා තියෙන්නේ. is set කියලා කියන්නේ set වෙලාද නැද්ද කියන එක. ඊට පස්සේ ඔයාගේ දැන් මෙතෙන්දී නම් පළවෙනි පාර එනකොට එයා set කරගත්තනේ. ඒ කියන්නේ පළවෙනි record එක දාද්දී එයා set කරගන්නවා. හරිද? ඊළඟ record එක දානකොට මේ විදිහට එයා check කරනවා. ඔයාලට මම පෙන්නන්නම්. මෙතන ඊළඟ record එක දානකොට දැන් මේ session variable එකක් තියෙනවනේ එයා ගාව තියෙන නිසා එතකොට මේක හරි set වෙලා තියෙන්නේ. එතකොට මේ condition එක හරි. ඊට පස්සේ මේ if එකේ මෙන්න මේ if එකේ body එකට යනවා. මෙතෙන්දි ගන්නවා වගේ දැන් shopping cart එකේ දැන් ඔයාගේ shopping cart variable එකේ ඒ කියන්නේ session variable එක ඇතුලේ ඒ කියන්නේ මේ array set එකෙන් තියෙන පළවෙනි පාර මේ එක record එකයිනේ තියෙන්නේ. ඒ කියන්නේ මේ record එක තමයි පළවෙනි පාර තියෙන්නේ. මේ record එක තියෙනවා. දැන් පළවෙනි පාර එනකොට මෙතෙන්ට ඇවිල්ලා මෙතන product ID එක විදියට අර record එක තියෙනවා. මේ iPhone X එකට අදාළ product ID එක තියෙනවා. iPhone X එක මුලින්මනේ තියෙන්නේ. ඒ කියන්නේ අංක එක තමයි ID එක. අපි මෙතෙන්ට ගියොත් database එකට ගියොත් iPhone X එකේ ID එක තමයි 1 කියලා කියන්නේ. හරි. මෙතෙන්දී ඒක විතරයි පික් වෙන්නේ. මොකද තවත් records නැති නිසා. 1 කියන එක මෙන්න මේ ID set එක ඇතුළේ තියෙනවා. හරිද? ඊට පස්සේ බලනවා මේ එයා එවන ID එක. දැන් දෙවෙනි පාර එවන්නේ මේ වෙන ID එකන්නේ. දෙවෙනි පාර එවන්නේ මෙතන. iPhone 11 කියන එක තමයි මම පාස් කරන්නේ. iPhone 11 වලට අදාළ ID එක වෙන්නේ 2. එතකොට 2 පාස් කරනකොට
දෙක පාස් කරනකොට දෙක ඒ ඇරේ එක ඇතුලේ ඒ ID set එක ඇතුලේ නැහැ. ඒ session variable එකට add කරගන්නවා. ඒ කියන්නේ shopping cart එකට add කරගන්නවා. හරිද? ඒක add කරගන්න එක තමයි මේ පල්ලෙහා තියෙන්නේ. හරිද? අර විදියටම get එකෙන් ගන්නවා අර උඩින් එවන URL එකත් එක්ක එවන උඩින් එවන ID එක ගන්නවා. ඊට පස්සේ post එක එයාගේ inputs වලින් ගන්නවා. elements වලින් ගන්නවා. ඒ elements වලින් අරන් මේ array එකක් හදා ගන්නවා. array එකක් කියන්නේ items list එකක්. ඒ items list එක එයා shopping cart එකට ආයිත් දාගන්නවා. ඒ shopping cart එකට දාගන්නේ ඊළඟ item එකට. ඒ කියන්නේ පළවෙනියට තියෙන බිඳුවනේ. ඊට පස්සේ මෙතන count එක විදිහට එකනේ එන්නේ. දැන් එතන item එකක් තියෙනවානේ. ඒ එක තමයි මෙතෙන්ට එන්නේ. දැනට මේක insert උන් නැති නිසා item එකක් තියෙන නිසා මෙතන එක එනවා count එක විදිහට. මේ count function එකෙන් ගන්නවා එක කියලා. මේ count variable එකට දාගන්නවා එක. ඊට පස්සේ මෙතෙන්ට එක index එකට පළවෙනි index එකට pass කරනවා මේ array එක. මේ items list එක. හරිද? එතකොට පළවෙනි පාර තිබ්බේ මේ රෙකෝඩ් එක බිඳුව කියන එකට තිබ්බේ මේ රෙකෝඩ් එක පළවෙනි රෙකෝඩ් එක. ඊට පස්සේ දෙවෙනි එක ගත්තොත් දෙවෙනි එකේ තියෙන්නේ දෙවෙනි රෙකෝඩ් එක. දෙවෙනි රෙකෝඩ් එකට අදාළ එක තමයි අර shopping cart එකේ තියෙන්නේ. හදිසියෙවත් ඔයාගේ shopping cart එකේ තියෙන item එකක් ආයිත් shopping cart එකට දාන්න ගියොත් මෙතනදී මෙන්න මෙතෙන්දී check වෙනවා. හරිද? ඒ කියන්නේ ඒ ID එක ඔයාගේ දැනටමත් ඔයාගේ session එකේ එහෙම නැත්නම් ඔයාගේ session variable එකේ ඒ කියන්නේ shopping cart කියන මේ session variable එක ඇතුලේ දැනටමත් තිබුණොත් අන්න ඒක මෙතෙන්දී check වෙනවා. මෙතෙන්දී check කළා ඔයාට මේ else එකට ගිහිල්ලා මෙන්න මෙතන මේ alert එක print වෙනවා. මෙතන script එකනේ script එක run කරන්න කියලා තියෙන්නේ. මේ script එක ඇතුලේ තියෙන්නේ alert එකක් පෙන්වන්න කියලා. මේ alert එක පෙන්වන්නේ product is already in the cart. මෙතෙන්දී මම ඔයාලට පෙන්වන්නම්. මෙතනදී අරගෙන මේ item එකක්ම වෙන quantity එකක් දාලා හරි මෙතන add කරන්න ගියොත් ඔයාලට පේනවා product is already in the cart කියලා. හරිද? ඒ විදිහට තමයි ඔයාගේ add action එක completely අපි step by step කරන්නේ. ඊට පස්සේ ඔයාගේ remove එක ගත්තොත් remove එකට තමයි මේ ටිකම ලියලා තියෙන්නේ. හරිද? remove එක එනකොට මෙතන පල්ලෙහා ටිකට යනවනේ. එතකොට පල්ලෙහා ටිකට ගියාට පස්සේ පල්ලෙහා ටික ගැන කතා කරොත් මේ පහළ ටික පටන් ගන්න මෙන්න මේකෙන්. හරිද? ඔයාගේ මේ header එක. ඔයාගේ website එකට ගියාට පස්සේ මෙතන website එකේ එහෙම නැත්නම් web page එකේ මෙන්න මේ කැල තමයි එතන තියෙන්නේ. හරිද? මේක line 111 තියෙන්නේ ඒ කැල. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ විදිහේ table එක. හරිද? මෙන්න මේ table එක. ඒකේ තියෙනවා product description කියලා තියෙනවා, quantity, ඊට අමතරව price details, total price, remove item කියලා ওই විදිහ column set එකක් තියෙනවා. ඒ column set එක තමයි මේ තියෙන්නේ. මේ තමයි table එක. මේ HTML tags, මේ මෙතන table row එක තියෙනවා. table row එකක් කරන් table headers දාලා තියෙනවා. table headers තමයි අර මම පෙන්නපු ටික. ඊට පස්සේ ඔයාගේ shopping cart session variable එකේ තියෙන items ගාන තමා මෙතන for each එකට අරගෙන එකින් එක පෙන්වන්නේ. මෙතන emptyද කියලා check කරනවා. empty නම් මොකුත් පෙන්වන්නේ නැහැ. empty නැත්තම් එහෙම නැත්තම් ඒක items මේ session variable එකේ shopping cart කියන session variable එක ඇතුලේ data තියෙනවා නම් ඔයාට මේ for each එකෙන් ඒ data ටික one by one pick කරලා පෙන්නනවා. මේ මෙතන ඔයාලට පේනවා මෙතන key එක අරගෙන ඒ key එකට අදාළ value එක one by one දෙනවා. හරිද? පළවෙනි පාර ගත්තම ඔයාලට මෙතන පේනවා පළවෙනි පාර තියෙන්නේ iPhone X එකට අදාළ data set එක. ඊට පස්සේ iPhone 11 වලට අදාළ data set එක. මේ වගේ shopping cart කියන මේ session variable එකේ තියෙන data ඔක්කොම set එක view කරනවා කියලා. ඔයාලා දැන් data දෙකක් දැම්මනේ. ඒ data දෙක මේ shopping cart කියන session variable එක ඇතුලේ තියෙනවා. ඒක one by one තමයි මේ විදිහට record wise පෙන්වන්නේ. එතකොට මම කිව්වා මේ session variable එකේ තියෙන record set එකෙන් ඒකත් හරියට table එකක් වගේ තියෙන්නේ. ඒක හරියට මෙන්න මේ විදිහටම තමයි
මේ විදිහටම වගේ කියන්නකෝ තියෙන්නේ. එතකොට මේ විදිහට රෙකෝඩ්ස් තියෙනවා. එතකොට පළවෙනි රෙකෝඩ් එක මුලින්ම ගන්නවා. මේ පළවෙනි රෙකෝඩ් එක අරගෙන මෙන්න මේ කියන වේරියබල් එකට සෙට් කරනවා. ඒ කියන වේරියබල් එකේ ඒ කොලම් වයිස් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කොලම් වයිස් අපිට ගන්න පුළුවන්. එතකොට ප්‍රොඩක්ට් නේම් කියලා ප්‍රොඩක්ට් එක එනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් ක්වොන්ටිටි එක විදිහට ක්වොන්ටිටි එක එනවා. මේ වචන ඔක්කොම සෙටප් කරන්නේ මෙන්න මේ ඉස්සරහින්. ඔයාලට පේනවා මම මේ උඩට ගත්තොත් මේ තියෙන මේ නම් ඔක්කොම සෙටප් කරේ අපි උඩින් items වගේ shopping cart කියන session variable එකට add කරන තැනදී තමයි මම මේ columns වල නම් දැම්මේ. අපි මේ පහළට ආවම මේ නම් වලට අදාළ value එක record by records වදිනවා. එතකොට ඒ විදිහට වැදිලා තමයි මේ විදිහට එන්නේ. එහෙම ගිහිල්ලා ආවට පේනවා මෙතන remove item කියලා මේවා calculate වෙලා එන තැන මම ඔයාලට පෙන්නන්නම්. මෙතන ඔයාගේ product quantity එක ගුණ කරනවා ඔයාගේ product price එකෙන්. එතකොට ඔයාගේ සම්පූර්ණ total price එක එනවා. ඒ price එක තමයි මෙතන පෙන්නන්නේ. මෙතන number format කියන PHP function එකකින් ඔයා calculate වෙලා එන value එක මෙතන කමාවක් දාලා 2 කියලා දාලා තියෙන්නේ. ශතවලින් පෙන්වන්න ඕන නිසා ඔයාලට මෙතන බැලුවම පේනවා මෙතන point form එකෙන් තියෙනවා 0.00 කියලා ඔයාලට දශම සංඛ්‍යාවත් මෙතන පෙන්නනවා. මෙතෙන්දී ඊට පස්සේ එක රෙකෝඩ් එක හැම රෙකෝඩ් එකකටම අදාළ මේ විදිහේ link එකක් තියෙනවා. මේ link එක කියන්නේ remove කරන්න මේ විදිහේ අපිට link එකක් දීලා තියෙනවා. මේක ක්ලික් කරාම ඔයාලට ඔයාගේ items remove කරගන්න පුළුවන්. මෙතෙන්දී ඒක remove කරන්න ඔයාලට දීලා තියෙනවා මේ විදිහේ link එකක්. ඒ link එකෙන් කරන්නේ මේ link එක pass කරන්නේ මෙතන action එක විදිහට. මෙතන හොඳටම බලන්න ඔයාගේ මේ source එකේම ඒ කියන්නේ ඔයාගේ මේ file එකේම action එක විදිහට දීලා තියෙනවා delete කියලා. ඒ delete කරද්දී ඔයා id එක විදිහට pass කරනවා ඔයා record එකට අදාළ id එක. හරිද? ඒ id එක තමයි product id එක තමයි එතෙන්දී pass කරන්නේ. හරිද? ඒ product id එක තමයි pass කරන්නේ. මෙතන delete කරද්දී ආට මම උඩින් පෙන්නම් උඩ ලියපු එක මෙතන check කරනවා action එක. ඒ action එක delete වුණොත් ඒ කියන්නේ delete කියන action එක නම් අපි කරන්නේ ඒ තෙන්දි check කරනවා මෙතන session variable එක මේ shopping cart එකේ check කරන හැම value එකක්ම අරගෙන අර product id එකට අදාළව අපි pass කරන මේ මම කියන link එක උඩින් pass කරන product id එක කියලා දැන් මෙතන පහළට ගියොත් මෙතන උඩින් pass කරන මෙතන මේ pass කරන id එක මේක තමයි එයා gate එකෙන් ගන්නෙ. ඒ id එක අරගෙන ඒ id එකට අදාළ data එක ගන්නවා. ඒ id එකට අදාළ data එක අරගෙන ඒ data එක අර session variable එකෙන් remove කරලා එහෙම නැත්නම් unset කරලා දානවා. හරිද? ඊට පස්සේ මේ විදිහේ message එකක් පෙන්වන්න මම echo එකෙන් කියන්නේ echo command එකෙන් කියන්නේ ඔයාලට message එකක් එහෙම නැත්නම් marker එකක් print කරලා පෙන්න ගන්න ඕන නම් තමයි ඔයා echo command එක පාවිච්චි කරන්නේ. මම මේ echo command එක ඇතුලේ script tag එකක් අරගෙන තිනවා මට alert එකක් පෙන්වන්න ඕන නිසා script tag එක ඇතුලේ මම මේ විදිහට alert එක පෙන්නලා තියෙනවා. හරිද? ඊට පස්සේ දීලා තියෙනවා window location එක. කියන්නේ window.location එකකින් කියලා කියන්නේ ඔයා මේ alert එක ආවට පස්සේ ඔයා ආයෙත් මේ index page එකටම එන්න කියන එක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් කියලා දෙන්න මම try කරා. මම හිතනවා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා ඔයාලා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න.